නිසා මෙතන බොහෝ පිරිසක් ඉන්නවා සම්බන්ධ වෙලා. දැන් ඉතින් ගොඩක් අයට සම්බන්ධ වෙන්න බැරිව ඇති පන්ති තියෙන හින්දා මේ ටයිම් එකේ. මොකද මේ ප්‍රධාන විෂයන් වල පන්ති සමහරට යනවා කාණ්ඩ විෂයන් වලට වඩා. ඉතින් ගණිතේ විද්‍යාව වගේ පන්ති තිබ්බොත් ක්‍රෑෂ් වුණොත් එන්නේ නැහැ ළමයි මේ පන්ති වලට. ඉතින් ඒ නිසා මම හිතුවේ වීඩියෝ හරහා පාඩමෙන් පාඩම ඔයාලට මම කරගෙන දාගෙන ආවා පිළිවෙලකට. ඒවා ගන්න අවශ්‍ය තවත් ළමයි හිටියොත් පුතේ මට WhatsApp මැසේජ් එකක් හරි දාන්න, නැත්නම් කෝල් කරලා අහන්න මගෙන්. මගේ නම්බර් එක ඔයාලා ගාව ඇති. නැත්නම් දැම්මම ලියා ගන්න මේ මෙතන ඉන්න අය ගාව නැත්නම් 071 38යි 27යි 403 කියන නම්බර එක. 071 38යි 27යි 403 කියන නම්බර එකට ඔයාට පුළුවන් කතා කරලා ඔයාට තියෙන ගැටලු අහන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යෝජනා චෝදනා එල්ල කරන්න පුළුවන්. හරි. රයිට්. එහෙනම් අපි වැඩි කතා ඕනේ නැහැ. ඔයාගේ විනාඩි කිහිපයක් ගියා. අපි පාඩම පටන්ගෙන යමු පුතේ. දැන් මං හිතන්නේ මෙතන ඉන්න දරුවෝ ගොඩක් අය 10 වසර ළමයි ඇති, 11 වසර අයත් ඇති. දැන් මං කිව්වා ඔයාලට 10 වසරේ ඉඳලා 11 වසර සියලුම පාඩම්, ගිණුම්කරණයට අදාළ සියලු පාඩම් ඔයාලා මේවර විභාගෙට ලියන්න යන ළමයිට කරලා දෙනවා මම. ඉතින් 10 වසර ළමයිටුත් මම සම්බන්ධ කරගත්තේ යාලට 10 වසරේ accounting කොටස ඒක සමගම අවසන් වෙන හින්දා. ඒ නිසා දැන් පිළිවෙලට පන්තියේ සහභාගී වුණා නම් ඔයාලා ලෙසන් ටික බලාගෙන හිටියනම් පුතේ මම මුල ඉඳලා ගිණුම්කරණය හැඳින්වීමේ ඉඳලා ගිණුම්කරන සමීකරණය, දිත්ත සටහන් මූලධර්ම, ඊට පස්සේ ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කරන ආකාරය, මූලික සටහන් පොත්, මූලික ලියවිලි නේද? මේ මුදල් පොත, ඊට පස්සේ වට්ටම් සහිත මුදල් පොත, ඊළඟට සුළු මුදල් පොත ඒ දක්වා කරගෙන ආවා. ඊට පස්සේ තමයි මේ බැංකු ගිණුම මම අද පටන් ගත්තේ. ඒ හරහා තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය නැත්නම් බැංකු සැසඳුම් විස්තරය කියන පාඩමට සම්බන්ධ වෙන්න යන්නේ. මේ මූලික සටහන් පොත් ටික තමයි ඉවර කරගෙන එන්නේ. ඒතර 10 වසර ඔයාගේ පෙළ පොතත් එක්ක ඔයාලා පාඩමට සම්බන්ධ වෙන්න හැම වෙලේම. ඒකට 10 වසරේ ගිණුම්කරණයේ කොටසේ සෑහෙන කොටසක් අපි අවසන් කරලා තියෙනවා. ඔයාගේ 10 වසරේ පොතේ ගත්තොත් එහෙම 10 වසරේ පුතේ ගිණුම්කරණයේ කොටසේ තියෙන පාඩම් ඔයාට 6 වෙනි 5 වෙනි නැත්නම් 4 වෙනි පාඩමේ ඉඳලා තියෙන්නේ 3යි 6යි 9ක් තියෙනවා පාඩම් ඔක්කොම. ඒතර මේ වෙනකොට අපි ඉන්නේ පුතේ 9 වෙනි පාඩමේ ඉන්නේ. ඒ කියන්නේ තව පාඩම් 3යි තියෙන ඉවර කරන්න. ඒ කියන්නේ ඔයාගේ මේ අවුරුද්ද ඇතුළත පාඩම් 3ම අපි ඉවර වෙනවා. ඉතින් ඔයාට තව මාස 3කින් විතර සිලබස් ඉවරයි. 10 වසර ළමයිට. ඉතින් ඒ නිසා මම ලොකු වැඩක් කරගෙන යනවා. ඊට පස්සේ අපිට මුල ඉඳලා අහපව් ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ අතර 10 වසර ඉවරෙච්ච ගමන් 11 වසර ළමයිට ගිණුම්කරණයේ කොටස් ටික ඔක්කොම මම කරනවා. ඒතර 11 වසර මේ සැරේ ලියන ළමයිට සම්පූර්ණ මුලින් ඉඳලා ගිණුම්කරණයේ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. ඒ අතර 10 වසර ළමයිට අපිට පේපර් කරන්න පුළුවන්. නේද? ඒ නිසා විධිමත් වැඩක් යනවා. ඒකට පුළුවන් ආකාරයෙන් සම්බන්ධ වෙලා ඔයාලගේ වැඩේ කරගන්න. ඉතින් මම උදව්වක් විදිහට මේ ළමයිපත් වෙලා ඉන්න අපහසුතාවය නිසා තමයි මම ඇත්තටම හිතුවේ මේ වගේ වැඩක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔයාට මොන හරි ගැටලු තියෙනවා නම් විෂය සම්බන්ධයෙන් මාත් එක්ක කතා කරන්න පුළුවන්. ඒ විදිහට සම්බන්ධ වෙලා පාඩම අල්ලගෙන යන්න. හරි? හරි. එහෙනම් අපි පාඩමට යමු පුතේ. අපි අද දවසේ මගේ ඉලක්කය වෙන්නේ මේ බැංකු සැසඳුම් විස්තරය. බැංකු සැසඳුම් ප්‍රකාශනය නැත්නම් විස්තරය. මෙන්න මේක පිළියෙල කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න එක තමයි අද දවසේ අරමුණ වෙන්නේ. පුතේ එතකොට මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය නැත්නම් බැංකු සැසඳුම් විස්තරය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා බලමු. ඇයි බැංකු සැසඳුමක් අවශ්‍ය වෙන්නේ? බැංකු සැසඳුම් ප්‍රකාශන පිළියෙල කරන්නේ මොන අරමුණින්ද? කොහොමද අපි ඒක කරන්නේ කියලා තමයි දැන් මේ සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. පුතේ අපි බලමු බැංකු සැසඳුම් ප්‍රකාශනයක් පිළියෙල කිරීමේ තියෙන අවශ්‍යතාවය මොකක්ද? දැන් මෙන්න මේ කාරණා ටික මුල ඉඳලා අහගෙන ඉන්නේ. එතකොට ඔයාලට මේක තේරෙනවා. පාඩමට යන්න කලින් මම මේ පාඩමට වටපිටාව මේ පැහැදිලි කරා. පුතේ ඔයා දන්නවා ජංගම ගිණුමක් පවත්වාගෙන යන, ඒ කියන්නේ වාණිජ්‍ය බැංකුවක ජංගම ගිණුමක් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතනයක් ඒ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු ව්‍යාපාරයේ පැත්තෙන් සටහන් කරනවා බැංකු ගිණුම කියන මූලික සටහන් පොතේ. අපි දන්නවා බැංකු ගිණුම කියලා මූලික සටහන් පොතක් තියෙනවා
මේ බැංකු ගිණුම කියන එකේ සටහන් කරන්නේ ව්‍යාපාර ආයතනයක් ජංගම ගිණුම හරහා සිදුවන සියලු ගනුදෙනු. එතකොට ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු ව්‍යාපාරයේ පැත්තෙන් මේ බැංකු ගිණුමේ සටහන් කළාට ජංගම ගිණුම තියෙන බැංකු ගත්තොත් පුතේ මයික් එක මියුට් කරගන්න තරුෂ මදුසානි කියන තරුෂා මදුසානිද මයික් එක මියුට් කරගන්න පුතේ නැත්නම් අනිත් අයට ඇහෙන්නේ නැතුව යනවා හරි අහගන්නකෝ දැන් ඔන්න ව්‍යාපාරයක් ජංගම ගිණුමක් පවත්වාගෙන යන වෙලාවේ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු ව්‍යාපාරයේ පැත්තෙන් සටහන් කරන්නේ බැංකු ගිණුමයි. ඒ වගේම මේ ජංගම ගිණුම හරහා අපි සිදු කරන ගනුදෙනු අපේ ජංගම ගිණුම තියෙන බැංකුව සටහන් කරන ගිණුමක් තියෙනවා. ඒ කියන්නේ අදාළ වාණිජ බැංකුව සටහන් කරන එකට අපි කියනවා පුතේ බැංකු ගිණුම් විස්තරය කියලා. මේකට අපි කියනවා බැංකු ගිණුම් විස්තරය. බැංකු ගිණුම් විස්තරය. එහෙම නැත්නම් බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ. බැංකු ප්‍රකාශනය කියලා කියනවා. බැංකු ගිණුම් විස්තරය කියලාත් කියනවා බැංකු ප්‍රකාශනය කියලාත් කියනවා. එතකොට දැන් මේ පටල ගන්න එපා. අපි තාම ඉන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන මාතෘකාවට තාම ගියේ නෑ. මේ මුල හරිය මම මේ පැහැදිලි කරන්නේ ව්‍යාපාර ආයතනයක් ජංගම ගිණුමක් පවත්වාගෙන යන වෙලාවක ඒ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු ව්‍යාපාරයේ පැත්තෙන් සටහන් කරන්නේ බැංකු ගිණුම කියන මූලික සටහන් පොතේ. ඒ වගේම ව්‍යාපාරයේ ඒ බැංකු ගිණුම හරහා සිදුවන ගනුදෙනු වාණිජ බැංකුව සටහන් කරනවා පුතේ බැංකු ගිණුම් විස්තරය කියන ගිණුම්. ඒකත් ගිණුමක් බැංකුව පැත්තේ. එතකොට දැන් ඔයා තේරුම් ගන්න ඕන පළවෙනි කාරණේ තමයි මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ. හොඳට අහගන්න මේ කතාව. පුතේ අපි යම් ගනුදෙනුවක් අපේ බැංකු ගිණුමට දැන් මේ තියෙන බැංකු ගිණුම කියලා හිතන්නකෝ. මේ බැංකු ගිණුමේ තියෙනවා හරහා බැර කියලා පැති දෙකක් ඔයා දන්නවා. ඒ වගේම මේ වාණිජ බැංකුව පිළියෙල කරන බැංකු ගිණුම් විස්තරයේ තියෙනවා පුතේ වටිනාකම් සටහන් කරන මෙහෙම තීරු තුනක් තියෙනවා. මේකේ තියෙනවා පුතේ අපි ගත්තොත් බැර තීරුවක් තියෙනවා. හර තීරුවක් තියෙනවා. ශේෂය කියලා තීරුවක් තියෙනවා. තේරෙනවද කියන එක? දැන් ඔයාලට මම මොහොතකට පෙන්නන්නම් හරියටම ඇත්තම බැංකු ප්‍රකාශනයක්. ඔයා පොඩ්ඩක් බැලුවොත් දැන් මෙන්න මේකෙන් බලා ගන්නකො ඇත්තම බැංකු ප්‍රකාශනයක් මම ඔයාලට පෙන්නනවා. දැන් ඔයාලට පේනවා ඇති පුතේ ඔයාගේ ස්ක්‍රීන් එකේ මේ තියෙන බැංකු ප්‍රකාශනය. ඒ කියන්නේ වාණිජ බැංකුවක ජංගම ගිණුමක් තියෙන ගිණුම් හිමියෙකුට ඒ වාණිජ බැංකුව විසින් මාසිකව හෝ සතිපතා හෝ දෛනිකව හෝ එවන බැංකු ප්‍රකාශනයක් තමයි ඔය තියෙන්නේ. ඔය ඇත්තම එක්ක පිටපතක් තියෙන්නේ. ඔයාලගේ පෙළ පොතේත් ඕක තියෙනවා. එතකොට බලන්නකො මේ බැංකු ප්‍රකාශනයේ තියෙනවා පුතේ මෙතන තියෙනවා මේ ගනුදෙනු සටහන් කරන මොනවද ගනුදෙනු. මෙතන තියෙනවා මේ pay නැත්නම් payments ගෙවීම්. මෙතන receipts ලැබීම්. ඒ කියන්නේ මේ තියෙන්නේ ඇත්තටම payments ගෙවීම් කියන්නේ මේ හර පැත්ත. මේ receipt කියන්නේ බැර පැත්ත බැංකුව පැත්තෙන්. මෙතන තියෙනවා balance එක. තේරුණාද? ඔන්න ওই විදිහට තමයි පුතේ බැංකු ප්‍රකාශනය කියන එක සකස් වෙන්නේ. එතකොට මම මේ කියලා දෙන දේ බලා ගන්නකො මම මේ වාට පෙන්වුවේ බැංකු ප්‍රකාශනයක ආකෘතියක් මේ පෙන්වුවේ. එතකොට ඔයා බලන්න අපි කොහොමද මේ බැංකු ප්‍රකාශනයේ සහ මේ බැංකු ගිණුමේ ගනුදෙනු සටහන් වෙන්නේ? සටහන් වෙන්නේ මෙහිමයි. දැන් අපි මේ බැංකු ගිණුමට හර කරන ගනුදෙනු තියෙනවනේ පුතේ. අපි ඔයාට මතක ඇති අපි මුදල් බැංකුවේ තැන්පත් කරනකොට මුදල් පොත බැර කරලා අපි බැංකු ගිණුමට හර කරනවා. නේද? ඒකට ණයගැතියන්ගෙන් ලැබෙනකොට ණයගැති ගිණුම බැර කරලා අපි බැංකු ගිණුමට හර කරනවා. ඒත් බැංකු ගිණුමට හරවන ගනුදෙනු අපි මොකද කරන්නේ? ඒ ගිණුම් වලට බැර කරනවා අපේ ලෙජරේ තියෙන. අපි මේකයි අතර ගනුදෙනු වෙන්නේ නැහැ පුතේ. සමහරුන්ට මේක පැහැදිලි කරන්න ගිහපුවම ගැටලුවක් එනවා.
මේ දෙන්න අතර ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ හර කරන ගනුදෙනු එහා ගිණුමට බැර කරනවා කියලා එකක් වෙන්නේ නැහැ. බැංකු ගිණුමේ අපි සටහන් කරන්නේ අපේ ලෙජරේ. අපේ ගිණුම් පොත්පත් මේ තියෙන ව්‍යාපාරය. මේ තියෙන බැංකුව. එයා වෙනම ආයතනයක්. ඒක පටලව ගන්න එපා. නමුත් මෙතනදී පැහැදිලිව කියන්න ඕන කාරණේ මෙන්න මේකයි. අපි පුතේ ජංගම ගිණුම හරහා සිදුවන ගනුදෙනු වලින් අපේ බැංකු ගිණුමට හර කරන වටිනාකම් තියෙනවනේ. අන්නේ වටිනාකම් බැංකුව පැත්තෙන් බැංකු ගිණුම් විස්තරයේ හෙවත් බැංකු ප්‍රකාශනයට එයා බැර කරන්න. අන්න බලන්නකෝ. අපි හර කරන වටිනාකම් එයා බැර කරන්න. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පුතේ දිත්ත සටහන මේ යන්නේ කියලා. බැංකු ගිණුමට හර බැංකු ගිණුම් විස්තරයට බැර ඒ දිත්ත සටහන නෙමෙයි. ඒ පටල ගන්න එපා. ඒකයි මම පැහැදිලිව කිව්වේ මේ දෙන්න අතර ගනුදෙනුවක් වෙන්නේ මේ ආයතන දෙකක්. මේ අපි හර කරන ඒවා බැර වෙන්නේ අපේම පොත්වල. මෙයා බැර කරන ඒවා හර වෙන්නේ එයාගේ පොත්වල. මෙතන තර්කය මේකයි. අපි බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් කරන ගනුදෙනු බැංකුව පැත්තෙන් බැංකු ගිණුම් විස්තරයට එයා බැර කරන්න. එතකොට අපි බැංකු ගිණුමට බැර කරන ගනුදෙනු බැංකුව පැත්තෙන් එයා බැංකු ගිණුමට මොකද කරන්නේ? හර කරනවා. බැංකු ගිණුමට හර කරනවා. එතකොට යම් කාල පරිච්ඡේදයක් අවසානයේදී අපි තුමු මාසයක් අවසානයේදී යම් නිශ්චිත දිනකට අපේ බැංකු ගිණුමට අනුව අපි ගන්නවා ශේෂයක්. මේ හර පැත්තයි බැර පැත්තයි එකතු කරලා අපි තුමු බැර පැත්තේ අපි ශේෂයේ පාගය කියලාද ගන්නවා රුපියල් 50000ක් කියලා. එතකොට මේ පැත්තෙන් හර ශේෂයේ ඉදිරියට එනවා ශේෂයේ ඊගේ කියලා රුපියල් 50000ක ශේෂයක් අපි ගන්නවා. දැන් මේක හර ශේෂයක් නේ පුතේ. හර පැත්ත වැඩි හින්දා අපිට බැංකු ගිණුමේ හර ශේෂයක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. දැන් මට කියන්න බැංකු ගිණුම් විස්තරයට අනුව මේ ශේෂය හර ශේෂයක් වේවිද බැර ශේෂයක් වේවිද? කවුරු හරි කෙනෙක් කියන්න ඔය මයික් එක ඔන් කරලා. බැර ශේෂයක් එන්නේ. very good. ඇයි ඔයා දන්නවා අපි හර පැත්තේ සටහන් කරන ගනුදෙනු බැංකු ගිණුමේ බැංකු ගිණුම් විස්තරේ බැර පැත්තේ සටහන් වෙන්නේ. අපි බැර පැත්තේ සටහන් කරන ගනුදෙනු අපේ බැංකු ගිණුමේ බැංකු ගිණුම් විස්තරේ හර පැත්තේ සටහන් වෙන්නේ. එහෙනම් අපේ හර පැත්ත වැඩි වගේ තමයි මෙයාගේ බැර පැත්ත වැඩි. එහෙනම් අපේ හර ශේෂයක් නම් ඉදිරියට එන්නේ මෙයාගේ පෙන්වන්නේ බැර ශේෂයක් විදියට. එහෙනම් අපේ වාසිදායක ශේෂය බැංකු ගිණුමේ හර ශේෂයකින් අපි ව්‍යාපාරයේ පෙන්නනවා. බැංකු ගිණුම් විස්තරයේ අපිට හිමි බැර ශේෂයක් තමයි වාසිදායක ශේෂයේ විදියට එයා පෙන්නන්නේ. අන්න ඒක තේරුම් ගන්න. එතන මගේ තර්කය මෙන්න මේකයි. ඔන්න මං අහන එකට හොඳට උත්තර දෙන්න. මේ බැංකු ගිණුමේ සටහන් කරන අපි හර පැත්තේ සටහන් කරන සියලු ගනුදෙනු ඒ දිනේම බැංකු ගිණුම් විස්තරයේ බැර පැත්තේ සටහන් වෙනවා නම් සහ අපි බැංකු ගිණුමේ බැර කරන ගනුදෙනු සියල්ල ඒ දිනේදීම බැංකු ගිණුම් විස්තරයේ හර පැත්තේ සටහන් වෙනවා නම් ඒ වගේම බැංකු ගිණුම් විස්තරයේ බැර කරන සියලු වටිනාකම් අපේ බැංකු ගිණුමේ හර වෙනවා නම් බැංකු ගිණුම් විස්තරයේ හර කරන සියලු ගනුදෙනු අපේ බැංකු ගිණුමට බැර වෙනවා නම් මොකද වෙන්නේ? නිශ්චිත දිනක් අවසානයේ කාට හරි කියන්න පුළුවන් මොකද්ද වෙන්න පුළුවන් කියලා. කියන්න බලන්න. මොකද්ද වෙන්න පුළුවන්? වෙන්න පුළුවන් මේකයි. අපේ හර ශේෂයට සමාන බැර ශේෂයක් බැංකු ගිණුම් විස්තරේ තියෙන්න ඕන. එක්කෝ අපේ බැර ශේෂයට සමාන හර ශේෂයක් බැංකු ගිණුම් විස්තරේ තියෙන්න ඕන. එහෙම වෙන්න ඕනේ නේද පුතේ? ඒ ශේෂයන් දෙක සමාන වෙන්න ඕනේ නේද? සමාන වෙන්න ඕන. අපේ හර ශේෂයට සමාන අගයක් බැංකු ගිණුම් විස්තරේ බැර ශේෂයේ වශයෙන් ලැබෙන්න ඕන. ඒ වගේම බැංකු ගිණුමේ බැර ශේෂයක් තිබුණොත් ඊට සමාන අගයකින් යුතු හර ශේෂයක් බැංකු ගිණුම් විස්තරේ තියෙන්න ඕන. ඒ කියන්නේ නිවැරදිව හරිම දිනේ දෙපැත්තෙම ගනුදෙනු සටහන් වෙනවා නම් ඒ දේ වෙන්න ඕන. හැබැයි පුතේ
ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ බැංකු ගිණුමේ සටහන් වන ගනුදෙනු හැම එකක්ම එදිනම බැංකු ගිණුම් විස්තරයේ සටහන් වෙන්නෙත් නැහැ. බැංකු ගිණුම් විස්තරයේ සටහන් වන ගනුදෙනු හැම එකක්ම එදිනම බැංකු ගිණුමේ සටහන් වෙන්නෙත් නැහැ. ප්‍රායෝගික හේතු මත. ඒවට හේතු මන් දැන් කියලා දෙන්න තමයි යන්නේ. එහෙම වෙනකොට පුතේ අපි හිතමු 2000 නැත්තම් ජනවාරි 28 වෙනිදා 1/28 වෙනිදා අපි ගිණුමේ තැන්පත් කරපු රුපියල් ලක්ෂයක මුදල අපේ ගිණුමට අපි හර කරනවා. හැබැයි ඒක එදිනම බැංකු ගිණුමට බැර වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ චෙක්පත් අපි චෙක්පතක් තැන්පත් කළොත් ඒ චෙක්පත නිෂ්කාශනය වීමේ ක්‍රියාවලියක් තියෙනවා. මම දැන් තව ටිකකින් කියලා දෙනවා ඒක. ඒ හින්දා මේ බැංකු ගිණුම් විස්තරයේ ඒ ගනුදෙනුව සටහන් වෙනකොට දින 3-4ක් පහු වෙලා තමයි සටහන් වෙන්නේ. ඒ කියන්නේ ජනවාරි 28 අපේ ගිණුමට හර කළාට බැංකු ගිණුම් විස්තරයට බොහෝ දුරට බැර වෙන්නේ පෙබරවාරි 2-3 වෙනකොට. පෙබරවාරි මාසේ. එතකොට ජනවාරි 31 වෙනිදා අපේ ගිණුමේ තියෙන ශේෂයයි ජනවාරි 31ට බැංකු ගිණුම් විස්තරයේ තියෙන ශේෂයයි දෙක එකිනෙකට අසමාන වෙනවා. ඒකට හේතුව තමයි ගනුදෙනු નિયમિત දිනදී මේ දෙපැත්තේම සටහන් වෙන්නේ නැති හින්දා. විවිධ හේතු මත. ඒ හේතු ටික දැන් අපි එකින් එක කතා කරනවා. එතකොට පුතේ මෙන්න මේ නිශ්චිත දිනකට බැංකු ගිණුමට අනුව ශේෂයයි බැංකු ගිණුම් විස්තරයට අනුව ශේෂයයි අසමාන වෙන්න පුළුවන්. ආන්ගේ ශේෂයන් දෙක අතර තියෙන අසමාන වීමට බලපාන හේතු මොනවාද කියලා හොයන්න තමයි අපි පිළියෙල කරන්නේ පුතේ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන එක. ඕන් දැන් තමයි අපි පාඩමට ආවේ. බලන්න අපි ලොකු දෙයක් ඉගෙනගෙන තමයි මෙතෙන් එන්නේ. දැන් කාට හරි කියන්න පුළුවන් වෙන්න ඕන බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන්නේ ඇයි කියලා. මොකද්ද හේතුව? යම් නිශ්චිත දිනකට බැංකු ගිණුමට අනුව බැංකු ශේෂයයි බැංකු ගිණුම් විස්තරයට අනුව බැංකු ශේෂයයි අසමාන වුණොත් ඒ ශේෂ අතර තියෙන වෙනසට බලපාන ලද හේතු මොනවාද කියන එක තහවුරු කර ගැනීම සඳහා අපි පිළියෙල කරන ලේඛනය තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන්නේ. මේක ගිණුමක් නෙවෙයි ලේඛනයක්. බැංකු සැසඳුම් ප්‍රකාශනයෙන් කරන්නේ මේ ශේෂ අතර වෙනසට බලපාන හේතු තහවුරු කර ගැනීම සඳහා තමයි ඒ ලේඛනය පිළියෙල කරන්නේ. එතකොට ඔයාට තේරෙන්න ඕනේ කොහොමද මේ වෙනසක් වෙන්නේ? ඇයි මේ දෙක අතර වෙනසක් ඇතිවිය යුත්තේ නැත්නම් නොයුත්තේ ඇයි නේද? හරියට පිළියෙල වෙනවා නම් වෙනසක් තියෙන්න බෑ. ඇයි එහෙම වෙන්නේ? දැන් ඔයා දන්නවා බැංකු ගිණුමේ අපි සටහන් කරන සියලු ගනුදෙනු බැංකුව පැත්තෙන් බැංකු ගිණුම් විස්තරයේ සටහන් වෙන්න ඕන. අපි බැංකු ගිණුමේ හර කරන සියලු වටිනාකම් බැංකු ගිණුම් විස්තරයට බැර වෙන්න ඕන. අපි බැංකු ගිණුම් නැත්නම් බැංකු ගිණුමට බැර කරන සියලු වටිනාකම් බැංකු ගිණුම් විස්තරයට හර වෙන්න ඕන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා දින පිළිබඳ ප්‍රශ්නයක්. බැංකු ගිණුමට හර කරන සියලු වටිනාකම් බැංකු ගිණුම් විස්තරයට එදිනම බැර වෙන්නේ නැහැ. බැංකු ගිණුමට බැර කරන සියලු වටිනාකම් බැංකු ගිණුම් විස්තරයට එදිනම හර වෙන්නෙත් නැහැ. ඒ වගේම බැංකු ගිණුම් විස්තරයට බැර කරන සියලු වටිනාකම් එදිනම බැංකු ගිණුමට බැර වෙන්නෙත් නැත්නම් හර වෙන්නෙත් නැහැ. බැංකු ගිණුම් විස්තරයට හර කරන සියලු වටිනාකම් එදිනම බැංකු ගිණුමට බැර වෙන්නෙත් නැහැ. විවිධ හේතු මත ප්‍රායෝගිකව එකම දිනේදී මේ තැන් දෙකේම ගනුදෙනු සටහන් නොවි තියෙන්න පුළුවන්. ආන් ඒ වගේ වෙලාවක යම් නිශ්චිත දිනකදී බැංකු ගිණුමට අනුව බැංකු ශේෂයයි බැංකු ගිණුම් විස්තරයට අනුව බැංකු ශේෂයයි දෙක එකිනෙකට අසමාන වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී ඒ කියන්නේ මේ ශේෂ දෙක අතර වෙනසක් ඇති වෙච්ච වෙලාවේදී ආන් ඒ වෙනසට බලපාන ලද හේතු මොනවාද කියන එක තහවුරු කරගන්න තමයි අපි බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන එක පිළියෙල කරන්නේ. පැහැදිලිද පුතේ? හරි. අපි බලමු කොහොමද දැන් ඒක කරන්නේ.
මේක තමයි මම මේ කියලා දෙන ක්‍රමයේ තමා පුතේ ඇත්ත වශයෙන්ම ව්‍යාපාර ආයතනයක සිදුවන දේ. විශාල පරිමාණ ව්‍යාපාර ආයතනවලත් දැන් පරිගණකගත මේ ගිණුම් කරන ක්‍රම තියෙන්නේ. ඒ පරිගණකගත කරන නැත්නම් ගිණුම් කරන්නේ යටතේ වුවත් සිද්ධ වෙන්නේ මේ ක්‍රියාවලිය තමයි. පරිගණක මගින් හරි මම මේ කියන පිළිවෙලට තමයි මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළිල කරන්නේ. හරි. මුලින්ම කරන්නේ මේකයි පුතේ. අපි ගන්නවා අපේ ව්‍යාපාර ආයතනයේ බැංකු ගිණුම ගන්නවා. අපි හිතමු අපි ජනවාරි 1 වෙනිදා ඉඳලා ජනවාරි 31 කියන මාසය තුල අපි බැංකු ගිණුමේ සාරාංශයක් ගන්නවා. ඒකල අපිට බැංකුවෙන් ඉල්ල ගන්නවා බැංකුවට කතා කරලා ඉල්ල ගන්නවා ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 දක්වා බැංකු ගිණුම් ප්‍රකාශනයේ සාරාංශයක් ඉල්ල ගන්නවා. අපි ඉස්සල්ලාම කරන්නේ ඒක. ඊට පස්සේ මොකද කරන්නේ? අපි පුතේ මේ බැංකු ගිණුම් නැත්තම් මේ බැංකු ගිණුමේ සහ බැංකු ගිණුම් විස්තරේ ඒ සාරාංශ දෙක ළඟ තියාගෙන අපි මොකද කරන්නේ මේ බැංකු ගිණුමේ හර පැත්ත මේ බැංකු ගිණුමේ හර වටිනාකම් බැංකු ප්‍රකාශනයේ බැර වටිනාකම් සමග සංසන්දනය කරනවා. මේකේ හර පැත්ත මේකේ බැර තීරුවත් එක්ක සංසන්දනය කරනවා. එක සමාන වටිනාකම් වලට අපි හරි දා ගන්නවා. ඊළඟට බැංකු ගිණුමේ බැර අයිතමයන් බැංකු ප්‍රකාශනයේ හර අයිතමයන් එක්ක සංසන්දනය කරනවා. සමාන වටිනාකම් අපි තහවුරු කරගන්නවා. දැන් බලන්න මම ඔයාලට නිදර්ශනයක් පෙන්නුවොත් දැන් මෙන්න මේ වගේ එකක්. හොඳට බලන්න ඉන්න පුතාලා මේ කාරණේ දිහා. දැන් ඔයා හිතන්නකෝ මේ තියෙන ඔයාට දීලා තියෙන්නේ මේ තියෙන පුතේ බැංකු ගිණුම සහ බැංකු ගිණුම් ප්‍රකාශනයේ සාරාංශය ජූලි මාසයේ සඳහා උඩින් තියෙනවා ඔයාලට පේනවා ඇති බැංකු ගිණුම අපේ ව්‍යාපාරය නැත්තම් ව්‍යාපාරයේ පැත්තෙන් අපි හදන බැංකු ගිණුම. හොඳට බලන්නකෝ. මේ පහලින් තියෙන පුතේ මේ ජූලි මාසයේ සඳහා බැංකු ප්‍රකාශය තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති අපේ බැංකු ගිණුමේ හර වටිනාකම් තියෙනවා. මේ බලන්න. මෙතන තියෙනවා ශේෂය 15000යි මුදල් තැන්පතු 8000යි චෙක් තැන්පතු තියෙනවා 12000යි ආයෙත් එක් තැන්පතු ඒ විදිහට වටිනාකම් තියෙනවා හර පැත්තේ. ඒ වගේම බැර පැත්තෙත් තියෙනවා ණය හිමියෝ 10000යි ආයෙ ණය හිමියන්ට කියලා 4000යි ඒ වරහන් ඇතුළේ තියෙන චෙක් අංකේ. ණය හිමියෝ 114 කියන චෙක්කෙන් 16000යි ශේෂය තියෙනවා. ඔය විදිහටම බලන්න පහළ තියෙන බැංකු ප්‍රකාශය දිහා. දැන් බැංකු ප්‍රකාශයේ නිකන් දල වශයෙන් අපේ ගිණුමට හර කරපු වගයන් බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ පුතේ තියෙන්න ඕන. ඔයා නිකමට බැලුවොත් දැන් ශේෂය සංසන්දනය කරන්නේ නැහැ අපි. දැන් ආරම්භක ශේෂය නම් සමානයි. අවසාන ශේෂය බලන්නකො දෙකේ වෙනස්නේ. දැන් අපේ බැංකු ගිණුමේ ශේෂය තියෙන පුතේ 31000යි. බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂයේ තියෙන 23000යි. මම පුතාලට තේරෙන්න ඕන. ආන්ගේ ශේෂ දෙක අතර වෙනසට හේතු තමයි දැන් හොයන්න යන්නේ. දැන් ඒකට අපි මොකද කරන්නේ? අපේ බැංකු ගිණුමේ හර පැත්තේ වටිනාකම් ටික අපි සංසන්දනය කරන්න ඕනේ බැංකු ප්‍රකාශනයේ මේ බැර පැත්තේ වටිනාකම් ටිකත් එක්කලා. අපි එකක් බලමු. දැන් ඔයා බලන්න මෙතන තියෙනවා චෙක් අංක 65 චෙක් තැන්පතුවක් තියෙනවා 12000. බලන්න මේකේ තියෙනවද කියලා. මේ තියෙන්නේ 7:15. බලන්න අපි දාලා තියෙන 7:12. ඒ වුණාට මේකට ගිහිලා තියෙන දවස් 3කින් පස්සේ 7:15 තමයි මෙන්න බැංකු ප්‍රකාශයට බැර වෙලා තියෙනවා. ඔයාලට තේරෙන්න ඕන. ඒක ටික් කරන්න පුළුවන් මේ දෙක. ඒක සඳහන් වෙලා. දැන් අපි බලමු 46 චෙක් එක 7:13 දාපු එක 5000 ඇවිල්ලාද? ඔව් ඇවිල්ලා 46 ඇවිල්ලා 5000. එහෙනම් බලන්න චෙක් තැන්පතුව 58 ඇවිල්ලාද 14000? අන්න නෑ.
58 ඇවිල්ලා නැහැ. දැන් තේරෙන්න ඕන මං උදාහරණයක් ඔය කිව්වේ. ඒ වගේම හර පැත්තේ දැන් අපි හර පැත්තනේ සංසන්දනය කරේ මෙයාගේ බැර පැත්තත් එක්කලා. ඊළඟ බැංකු ගිණුමේ බැර පැත්තේ වටිනාකම් බලන්න එකක් දෙකක් අපි බලමු. පුතාලා බලන්න නාහිමියන්ට ගෙවලා තියෙනවා 112 චෙක් එකකින් 10000. ඒක අනිවාර්යයෙන්ම බලන්න බැංකු ප්‍රකාශයේ හර වෙලා තියෙනවා මේ 10000ක් චෙක් අංක 112 යටතේ. ඊළඟට 113 යටතේ නාහිමියන්ට 4000ක චෙක් එකක් ගෙවලා. මේ බලන්න ඒකත් 7.22 හර වෙලා තියෙනවා බැංකු ප්‍රකාශයට 14000. ඊළඟට බලන්න 114 චෙක් එක 16000ක් තියනවාද කියලා. නෑ. දැන් තේරෙනව නේද? ඒ කියන්නේ බැංකු ප්‍රකාශනයේ හැම දෙයක්ම එදිනෙටම සටහන් වෙලා නෑ පුතේ. බැංකු ගිණුමේ අපි සටහන් කරන දවසේම බැංකු ප්‍රකාශනයට ගනුදෙනු සටහන් වෙලා නෑ. අන්න ප්‍රශ්නයක්. එක දවසේම ගනුදෙනු සටහන් නොවීම නිසා ඒ ශේෂ දෙක අතර වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ වෙනසට බලපාන හේතු හොයන බැංකු සැසඳුම් ප්‍රකාශනයේ හදන පියවරේ පළවෙනිම එක තමයි මේ දෙන්න සංසන්දනය කළ වෙනසට හේතු හොයන එක. අපි මොකද කරන්න ඕනේද එතකොට? මේ බලන්න අපි කරන්නේ පුතේ මෙයාගේ හර පැත්ත මෙයාගේ බැර පැත්තත් එක්ක සංසන්දනය කරනවා. මෙයාගේ බැර පැත්ත මෙයාගේ හර පැත්තත් එක්ක සංසන්දනය කරලා වෙනසට හේතු හොයනවා. අපි බලමු දැන් මේ තියෙන මම දීලා ඔයාට ඒ සංසන්දනේ. මම ඔය හරි දාලා තියෙන පුතාලට පේනවා ඇති තියෙන ගනුදෙනු. නැති ඒවා දෙපැත්තේම ඒ අදාළ මේ බැංකු ගිණුමේ සහ බැංකු ගිණුම් විස්තරේ ඉතිරි වෙනවා. බලන්න බැංකු ගිණුම ගත්තොත් හරි වැටිලා නැති එක අගයක් තියෙනවා 14000. චෙක් අංක 58ට හරි වැටිලා නැහැ. බැර පැත්තේ ගත්තොත් වටිනාකම් දෙකක් තියෙනවා චෙක් එක වටිනාකම් ශේෂයේ අදාළ නැහැ. එක වටිනාකමක් තියෙනවා 114 කියන චෙක් එක 16000. බැංකු ගිණුම් ප්‍රකාශනය ගත්තොත් බලන්න හර පැත්තේ අයිටම දෙකක් තියෙනවා. ස්ථාවර නියෝග මත ගෙවීම් බැංකු ගාස්තු මං කියලා දෙන්නම් ඒක. ඒ වගේම බැර පැත්තේ එක අයිටමයක් තියෙනවා. ඔයාලට පේනවා ඇති ණය ගැති ඍජු ප්‍රේෂණ කියලා එකක්. මං කියලා දෙන්නම්. දැන් අපි වෙනසට බලපාපු හේතු ටික හොයාගත්තා. මම පුතාලට ප්‍රශ්නයක් තියෙනවද කියන්න බලන්න එතෙන් එනකම්. මාත් එක්ක කතා කරන්න ඕන ඔයා. ඔයාලට කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද දරුවනේ? ඔයාලගේ මයික් එක ඔන් කරලා කතා කරන්න. ඔව් සර්. තේරුණා නේද? පුතාලට තේරුණාද ඒක? තේරුණා සර්. තේරුණා. very good. ගැටලු තියෙනවා නම් පුතේ කියන්න. ඔයා අනිවාර්යෙන් ওই මයික් එක ඔන් කරලා කතා කරන්න. මම ඔයාට chat box එක දාලා දෙන්නම්. ඔයාට පුළුවන් messages දාන්න මට විතරක්. එතකොට ඒකෙන් ඔයාට පුළුවන් මේ ඔයාට කතා කරන්න බැයි නම් අඩුම තරමින් ඔයා message එකක් හරි දාලා මට ප්‍රශ්නේ යොමු කරන්න. ඊට පස්සේ මට පුළුවන් ඒකට උත්තරයක් දෙන්න. අනවශ්‍ය දේවල් message කරන්න ඕනේ. ඔයාට මේ කරන පාඩමට අදාළව තේරෙන්නේ නැති දේවල් මයෙන් අහන්න. හරි දැන් ඔන්න අපේ පළවෙනි පියවර ඉවරයි. මොකද්ද අපි පළවෙනි පියවරේදී කළේ පුතේ? වෙනසට බලපාපු හේතු ටික හොයාගත්තා. දැන් මම මේ වෙනසට බලපාපු හේතු වර්ග කරන්න හදනවා. මේ බලන්නකෝ. ප්‍රධාන වශයෙන් මට පුළුවන් මේ වෙනසට බලපාන ලද හේතු කොටස් 4කට වර්ග කරන්න. බලන්න ඉන්න මයි පුතාලා. මේ වෙනසට බලපාන ලද හේතු කොටස් 4කට වර්ග කරන්න පුළුවන්. මේන් බලන්නකෝ. පළවෙනි එක තමයි බැංකු ගිණුමට හර වී ඇති නමුත් බැංකු ප්‍රකාශයට බැර වී නොමැති ගනුදෙනු නොමැති වටිනාකම්. මම ඒවට උදාහරණ පස්සේ කියලා දෙන්නම්. ඔයාගෙන්ම අහලා. ඔය පළවෙනි වැරද්ද. මේ බලන්න දෙවෙනි එක තමයි බැංකු ගිණුමට බැර කර ඇති නමුත් බැංකු ප්‍රකාශයට
හර වී නොමැති ගනුදෙනු. හර වී නොමැති ගනුදෙනු. මොනවද කියලා මම කියලා දෙන්නම්. ඊළඟ තුන්වෙනි එක. තුන්වෙනි එක වෙන්න ඕනේ බැංකු ප්‍රකාශය පැත්තෙන්. එහෙනම් මොකද්ද? බැංකු ප්‍රකාශයට හර වී ඇති නමුත් බැංකු ගිණුමට බැරවී නොමැති ගනුදෙනු. බැරවී නොමැති ගනුදෙනු. ඔන්න තුන්වෙනි හේතුව. හතරවෙනි එකනා තමයි බැංකු ප්‍රකාශයට බැරවී ඇති නමුත් බැංකු ගිණුමට හර වී නොමැති ගනුදෙනු. මේ බලන්නකෝ. හරියටම හතරයි තියෙන්නේ පුතේ. එකක් බැංකු ගිණුමට හර වෙලා බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැහැ. දෙක බැංකු ගිණුමට බැර වෙලා බැංකු ප්‍රකාශයට හර වෙලා නැහැ. තුන බැංකු ප්‍රකාශයට හර වෙලා නමුත් බැංකු ගිණුමට බැර වෙලා නැහැ. හතර බැංකු ප්‍රකාශයට බැර වෙලා නමුත් බැංකු ගිණුමට හර වෙලා නැහැ. මේ හතර දෙනාට උදාහරණ තමයි දැන් හොයන්න යන්නේ. දැන් වර්ග කරලා අපි හඳුනගත්තා. හරි අපි බලමු දන්නා ඉඳීද කියලා. බැංකු ගිණුමට හර වෙලා ඇති නමුත් බැංකු ප්‍රකාශයට බැර වී නොමැති ගනුදෙනු. කියන අපේ ගිණුම පැත්තෙන් බැංකු ගිණුමට අපි හර කරලා හැබැයි බැංකු ප්‍රකාශයට බැර වෙලා නැහැ. එකම එක ගනුදෙනු වර්ගයයි තියෙන්න පුළුවන්. පුළුවන් නම් කියන්න බලන්න. කවුරු හරි කෙනෙක්. මම දැන් පෙන්නලා කියලා දෙනවා ඒක. බැංකු ගිණුමට අපි හර කරලා හැබැයි බැංකු ප්‍රකාශයට බැංකුව බැර කරලා නැහැ. මොනවද? චෙක් තැන්පතු. අන්න හරි. තැම්පත් කළත් මොනවා නොවිච්ච චෙක්පත්ද ඔය තියෙන්නේ? නිස්කාශනය. අන්න හරි. ඔය තියෙන්නේ ගොඩක් හොඳයි. බාන්න අවබෝධයෙන් ඉන්නේ. තැම්පත් කළත් නිස්කාශනයේ නොවු චෙක්පත් කියලා જાතියක් තියෙනවා. මම අය පුතාලට අහපව මුලට ගිහිලා පෙන්නුවොත් දැන් මේ දිහා බලන්නකො හැමෝම. මෙන්න මේකේ බලා ගන්න. දැන් මේකේ හරක වෙලා තියෙනවා රුපියල් 14000ක චෙක් එකක්. චෙක් තැම්පතු 58 කියන චෙක් එක. හැබැයි අපි ගිහිල්ලා බැලුවොත් බැංකුවට ඒක බැර වෙලා නැහැ. ඒ 14000 බැර වෙලා නැහැ. ඒක විතරමයි තියෙන්න පුළුවන්. ඒක විතරයි කියන්නේ ඒ වගේ වර්ගයේ ඒවා විතරයි තියෙන්න පුළුවන්. ඒ කියන්නේ තැම්පත් කළත් මේ බැංකුවට බැර වෙලා නැහැ. මේවට අපි කියනවා පුතේ තැම්පත් කළත් නිස්කාශනයේ නොවූ චෙක්පත් කියලා. අපි ඒකට නමක් කියනවා තැම්පත් කළත් නිස්කාශනයේ නොවූ චෙක්පත්. තවත් නමක් කියනවා කාට හරි පුළුවන් නම් කියන්න බලන්න. තව නමක් කියනවා. අගුරු නෑ අගරු චෙක්පත් නෙමෙයි පුතේ. උපලබ්ධි නම් අන්න වචනේ. තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත් කියලා ඔයාගේ විභාගෙට දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර ගිණුම් නැත්නම් පේපර් වල දීලා තිනවා තැම්පත් කළත් බැංකුවට බැර නොවූ චෙක්පත් කියලාත් දෙනවා. එන ආකාර තුනකින් කියන්න පුළුවන් පුතේ. තැම්පත් කළත් නිෂ්කාශන නොවූ චෙක්පත්, තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්පත්, තැම්පත් කළත් බැංකුවට බැර නොකළ චෙක්පත්. ඔය තුනෙන්ම කියන්නේ එකම වර්ගය. පුතාලට ඒක මම පොඩ්ඩක් කියලා දෙන්නම් මෙහෙම. පුතේ මෙහෙමයි. අපි චෙක් එකක් තැම්පත් කළොත් අපි හිතමුකෝ මම තැම්පත් කළන්නේ ලංකා බැංකුවේ චෙක්පතක් කියලා. හැබැයි මගේ ගිණුම තියෙන්නේ පුතේ සම්පත් බැංකුවේ. දැන් මම සම්පත් බැංකුවේ තියෙන මගේ ගිණුමේ මං තැම්පත් කරනවා ලංකා බැංකුවේ චෙක්පතක්. එතකොට බලන්නකෝ සිද්ධිය මේකයි වෙන්න ඕන.
ලංකා බැංකුවේ ඉඳලා සල්ලි සම්පත් බැංකුවට මාරු වෙන්න ඕන. ඒක පුතා මේ අපිට දුවලා ගිහිලා සම්පත් බැංකුවේ කළමනාකරුයි ලංකා බැංකුවේ කළමනාකරුයි දෙන්න එකතු වෙලා කතා කළා මේ රුපියල් 10000 ඔයාගේ මෙයාට එන්න ඕනි කියලා හවස ගිහිල්ලා මාරු කරගන්නේ. එහෙම මාරු වීමක් සිද්ධ වෙන්නේ මේක බැංකු දෙක අතර සිදුවන අන්තර් ගනුදෙනුවක්. අන්තර් පියවීමක් සිද්ධ වෙනවා. මේක පුතා වාණිජ බැංකු අතර සිදුවන අන්තර් පියවීමක්. ඒක වාණිජ බැංකු නෙමෙයි කරන්නේ. ඒක කරන්නේ කවුද කියලා මට කියන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. හරි. මේන් අහගන්න දන්නේ නැත්තම් මේ හැමදේම දැනගෙන ඉන්න ඕන. පුතේ මේ ක්‍රියාව කරන්නේ මහ බැංකුවේ තියෙනවා නිෂ්කාශනාගාරය කියලා එකක්. හොඳට මතක තියාගන්න. ඒකට අපි කියනවා මහ බැංකු නිෂ්කාශනාගාරය. ක්ලියරින් සෙන්ටර් කියලා කියන්නේ. මහ බැංකු නිෂ්කාශනාගාරය නැත්තම් ක්ලියරින් සෙන්ටර් කියලා කියන්නේ. ඒකෙන් තමයි මේ පියවීමේ ගනුදෙනුව සිද්ධ කරන්නේ. පුතේ ඒක වෙන්නේ මෙහෙමයි. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම වාණිජ දැන් ලංකා බැංකුවෙන් සල්ලි ලැබෙන්න ඕන මොන බැංකුවටද? සම්පත් බැංකුවටනේ පුතේ. එතකොට ඔය බැංකු සියලුම බැංකු වෙනුවෙන් ගිනුම් තියනවා පුතේ මහ බැංකුවේ නිෂ්කාශනාගාරයේ සතු. ඒ කියන්නේ කොටිම කිව්වොත් ඔය ක්ලියරින් සෙන්ටර් එකේ තියෙනවා දැන් ලංකාවේ වාණිජ බැංකු 20 ගාණක් තියෙනවා. අපි තුමු පෞද්ගලික විදේශ වාණිජ බැංකුත් එක්ක 27ක් විතර තියෙනවා. ඔය වාණිජ බැංකු 27 නමින්ම මහ බැංකුවේ තියෙනවා ගිණුම්. මහ බැංකුවේ ජංගම ගිණුම් තියෙනවා මේ හැම වාණිජ බැංකුවක් නමින්ම. ඒකට දැන් ඔයා හිතන්නකො මේ මෙහෙම වෙන්නේ කියලා. දැන් මම මෙතන පෙන්නුවොත් එහෙම ඔයාට මම මේක මකන්න වෙනවා. හිතන්නකො මේ තියෙන්නේ මහ බැංකුවේ තියෙනවා එකක් ලංකා බැංකුවේ ගිණුමක් තියෙනවා. අනිත් එක සම්පත් බැංකුවේ ගිණුමක් තියෙනවා. දැන් සල්ලි මාරු වෙන්න ඕන පුතේ ලංකා බැංකුවේ ඉඳලා සම්පත් බැංකුවට. අපි දැන් රුපියල් 10000ක චෙක් පතේ වටිනාකමට. පුතේ ස්ක්‍රීන් එකේ ඉරියඳින්න එපා. ඔයාලා හරි කාරුණිකව දේශනේ අහගෙන ඉන්න නැත්නම් එතකොට මට ඒවා නවත්තන්න බාධා කරන්න වෙනවා ඔයාට. ඔයා හොඳ වැදගත් ළමයි ඒ හින්දා අහගෙන ඉන්න. හරි. එතකොට BOC එකෙන් නැත්නම් ලංකා බැංකුවෙන් සම්පත් බැංකුවට රුපියල් 10000ක් මාරු කරන්න එපයි පුතේ. එතකොට ඒක කරන්නේ අර නිෂ්කාශන ආයතනයේ විසින්. එතකොට ආන්ගේ 10000ක මුදලා මේ ලංකා බැංකුවෙන් අයින් කරලා සම්පත් බැංකුවේ ගිණුමට මාරු කරන්න දවස් කීපයක් යනවා. ඒ ගනුදෙනු කරන්න අවමෙන් දවස් 2-3ක් යනවා. මේ කියන පියවීමට තමයි කියන්නේ පුතේ නිෂ්කාශනය වෙනවා කියලා. ඒ නිෂ්කාශන කාර්ය අවසන් වුණාට පස්සේ අදාළ වාණිජ බැංකුවට දැනුම් දෙනවා. ඒ නිෂ්කාශනාගාරයේ විසින් මහ බැංකුවේ නිෂ්කාශනාගාරයේ විසින් වාණිජ බැංකුවට දැනුම් දෙනවා මේ පියවීම කළා කියලා. ඊට පස්සේ තමයි පුතේ අපේ චෙක් එක අර බැංකු ප්‍රකාශනයට බැර කරන්නේ. ඒ කියන්නේ මේක 7:28 නේ පුතේ මෙතන අපි හර කරලා තියෙන්නේ අපේ ගිණුමට. එතකොට මේක සමහරට මේ බැංකු ප්‍රකාශනයට යන්නේ 8 වෙනි මාසේ 2 වෙනිදා විතර නැත්නම් 8 වෙනි මාසේ 1 වෙනිදා විතර යන්නේ. අන්න ඒකයි මේ කාරණේට කාලපමාවක් ගන්න. ඒ නිෂ්කාශන ක්‍රියාවලියට සැලකිය යුතු කාලයක් යනවා. ඒ නිසා එදිනම බැංකු ප්‍රකාශයට බැර වෙන්නේ නැහැ. මම පුතාලට තේරුණාද දැන් මේක වෙන විදිහ? තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න පුතේ. හොඳයි. එතකොට ඔන්න බැංකු නිෂ්කාශනය ක්‍රියාවලිය සිද්ධ වෙන්න කාලයක් යන හින්දා තමයි එදිනම මේ ගනුදෙනුව නැත්තම් එදින මේ චෙක්පත බැංකු ප්‍රකාශනයට බැර නොවී තියෙන්නේ. එතකොට ඔන්න බැංකු ගිණුමට අපි හර කරපුවා එදිනම බැංකු ප්‍රකාශයට යන්නේ නැහැ. චෙක්පත නිෂ්කාශනය වීම සඳහා කාලපමාවක් තියෙන නිසා. ඒ නිසා බැංකු ගිණුමේ හර පැත්තේ ඉතිරි වෙනවා. ඉතිරි වෙන්න පුළුවන් එකම එක වටිනාකමයි ඒ තමයි තැම්පත් කළත් නිෂ්කාශනය නොවු චෙක්පත් තමයි ඉතිරි වෙන්න පුළුවන්. හොඳයි. දැන් මම යනවා දෙවෙනි වැරැද්දට. දෙවෙනි වැරැද්ද තමයි බැංකු ගිණුමට බැර කර ඇති නමුත් බැංකු ප්‍රකාශයට හර වී නොමැති ගනුදෙනු.
ඒ කියන්නේ පුතේ ඔයාගේ මේ ස්ක්‍රීන් එකේ මම මේ දාලා තියෙන එක බලන්න. බැංකු ගිණුමට හර වෙලා මෙතන තියෙනවා ණය හිමියන්ට ගෙවපු 114 වෙනි චෙක්පත 16000ක චෙක්පතක් අපි බැංකු ගිණුමට බැර කරලා. හැබැයි බැංකු ප්‍රකාශයට මේක හර වෙලා නැහැ. කියන්න පුළුවන්ද මේක මොකක්ද කියලා කවුරු හරි කියන්න බලන්න. මට කියන්න බලන්න. මොකක්ද ඒ තියෙන්නේ කියලා කවුරු හරි. පුළුවන් කෙනෙක් කියන්න බලන්න. මොකක්ද ඒ තියෙන්නේ? නිකුත් කළත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් කිව්වේ කො බැංකුව වෙත ඉදිරිපත් නොකළ චෙක්පත් අන්න හරි. ගෙවීම සඳහා නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් වලට අපි කියනවා අන්න බැංකු ගිණුමට බැර කර ඇති නමුත් බැංකු ප්‍රකාශයට හර වී නොමැති ගනුදෙනු. ඒ කියන්නේ පුතේ අපි රක්ෂණ ගාස්තු සඳහා අපි චෙක්පතක් නිකුත් කළා. හැබැයි ඒක එදිනම බැංකුවට ඉදිරිපත් කළා නෑ රක්ෂණ ආයතනයේ. ඒ නිසා අපි ගෙවීම සඳහා ඉදිරිපත් කළත් නැත්නම් නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොකර තියෙන චෙක්පත් තියෙනවා. ඒකත් බැංකු ගිණුමට අපි බැර කළාට බැංකු ප්‍රකාශයට එදිනෙම හර වෙලා නැහැ. අන්න ඒවා විතරයි ඒකේ තියෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ පළවෙනි එකේ තියෙන පුතේ නිෂ්කාශනයේ නොවු චෙක්පත්. නිෂ්කාශනයේ නොවු චෙක්පත්. දෙවෙනි එකේ තියෙන්නේ ඉදිරිපත් නොවු චෙක්පත්. ඉදිරිපත් නොවු චෙක්පත්. ඒ කියන්නේ ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ චෙක්පත් තමයි තියෙන්න පුළුවන්. ඔය අපි හඳුනගත්තේ පුතේ අපේ වැරදි නෙමෙයි. මේ වැරදි දෙකම කාගේ වැරදිද පුතා කියන්න බලන්න. ව්‍යාපාරයේ පැත්තෙන් වෙන වැරදිද බැංකුව පැත්තෙන් වෙන වැරදිද මේ තියෙන්නේ? බැංකුව පැත්තේ. බැංකුව පැත්තෙන් වෙන වැරදි. මොකද ව්‍යාපාරයේ පැත්තෙන් අපි මේක හර කරලා මේක බැර කරලා. බැංකුව තමයි සටහන් කරගෙන නැත්තේ. ඔන්න පළවෙනි වැරදි දෙක අපේ වැරදි නෙමෙයි. ඒවා බැංකුවේ වැරදි. ඊළඟ වැරදි බලන්නකො මම පුතාලා. දැන් අපි ගත්තොත් බැංකු ප්‍රකාශයට හර වී ඇති නමුත් බැංකු ගිණුමට බැර වී නොමැති ගනුදෙනු. දැන් මං අහපව් පෙන්නුවොත් ඔයාලට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ බලන්න. මෙතන මොනවද බලන්න තියෙන්නේ මේකේ? හොඳට බලන්න. මට දන්න අය උත්තරයක් දෙන්න. මේකේ මොනවද බලන්න තියෙන්නේ? මේක බලන්න බැංකු ප්‍රකාශයට හර වෙලා අපි බැර කරලා නැහැ. දැන් මේන් හර පැත්තේ තියෙනවා වටිනාකම් දෙකක්. එකක් ස්ථාවර නියෝග මත බැංකු ණය වාරිකය 18000යි. බැංකු ගාස්තු 3000යි. මොනවද මේ තියෙන්නේ? කාට හරි කියන්න පුළුවන්ද පුතේ? ස්ථාවර නියෝග මත කරන ගෙවීම් කියන්නේ මොනවද? අමයි පුතාලා කවුරු හරි කියන්න. මොනවද ස්ථාවර නියෝග මත ගෙවීම් කියන්නේ? හරි. මේ අහගන්නකෝ. දන්නව ඇති කතා කරන්න කැමති නෑනේ. හොඳට අහගන්න. ස්ථාවර නියෝග මත ගෙවීම් කියන්නේ පුතේ දැන් මට ජංගම ගිණුමක් තියෙනවා නම් වාණිජ බැංකුවක මම විවිධ ආයතනවලට නිශ්චිත කාලයක් තුල කරන ගෙවීම් තියෙනවනේ. දැන් උදාහරණයක් ගත්තොත් මම රක්ෂණ ගාස්තු ගෙවන්න ඕන රක්ෂණ ආයතනයේට. විදුලි බල මණ්ඩලයට විදුලි ගාස්තු ගෙවන්න තියෙනවා. දුරකථන ගාස්තු ගෙවන්න තියෙනවා. ජල බිල්පත් ගෙවන්න තියෙනවා. දැන් මම කාර්යබහුල නම් මට පුළුවන් මගේ වාණිජ බැංකුව යොදාගෙන ඔය කියන ගෙවීම් එයා හරහා සිද්ධ කරගන්න. ඒ කියන්නේ මට පුළුවන් පුතේ වාණිජ බැංකුවට නියෝගයක් දෙන්න අදාළ කාලච්ඡේදේ නැත්නම් අදාළ දිනදී මෙන්න මේ ආයතනවලට මෙන්න මේ අගයන් ගෙවන්න කියලා. මේ වටිනාකම් ගෙවන්න කියලා නියෝගයක් දෙන්න පුළුවන්. නැත්නම් අපි ඒවට කියන ස්ටෑන්ඩින් ඕඩර් එකක්. ස්ථාවර නියෝගයක් දෙන්න පුළුවන් වාණිජ බැංකුවට ගිණුම් හිමියට මෙන්න මේ ගෙවීම් මම වෙනුවෙන් කරන්න කියලා. ආන් එහෙම කරන ගෙවීම් වලට කියනවා ස්ථාවර නියෝග මත ගෙවීම්.
එතකොට ඒවා වාණිජ බැංකුව ආයේ හොයා ඉන්නේ නැහැ. අදාළ දිනට අදාළ ආයතනයට ගෙවනවා. දැන් මේ එක උදාහරණයක් තමයි මම ඔයාලට මෙතන දීලා තියෙන්නේ ස්ථාවර නියෝග මත බැංකු ණය වාරිකයක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ අපි බැංකුවකින් ණයක් අරන් ඇති. ඒකේ ණය වාරිකය අපේ ජංගම ගිණුමෙන් ගෙවන්න කියලා අපි ජංගම ගිණුම තියෙන බැංකුවට කියලා තියෙනවා. ඉතින් ජංගම ගිණුම තියෙන වාණිජ බැංකුව ණය වාරිකය ගෙවලා. එයා ඒ ගෙවීම හර කරලා. වඩනා ශේෂයේ අඩු වෙන ගනුදෙනුනේ එයා හර කරන්නේ. අපිට ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේ. ඒකට අන්න එයා මේ හර කරලා. ඒ ගෙවීම හර කරලා. හැබැයි අපේ පැත්තෙන් අපි බැර කරලා නැහැ. මොකද අපි දන්නේ නැහැ ඒක ගෙවුවද කියලා. ඒක දැනගන්න වෙන්නේ පුතේ මේ බැංකු ප්‍රකාශය අපේ ගෙදරට ආවට පස්සේ. ඒ බැංකු ප්‍රකාශය එන්නේ ඇත්තටම ඊළඟ මාසේ. දැන් අපේ ජනවාරි 1 ඉඳලා ජනවාරි 31 දක්වා ගනුදෙනු ටික සටහන් කරපු බැංකු ප්‍රකාශය අපිට ජනවාරි 31 එන්නේ නැහැ නේ පුතේ. ඒක එන්නේ පෙබරවාරි මාසේ 2 වෙනිදා 3 වෙනිදා විතර. එතකොට ඒ ආවට පස්සේ තමයි අපි දන්නේ ස්ථාවර නියෝග මත ගෙවීමක් කරලා. ආන් එතකොට තමයි අපේ බැංකු ගිණුමේ අපි ඒක බැරපැත්තේ සටහන් කරන්න වෙන්නේ. අන්න එතකොට ස්ථාවර නියෝග මත බැංකුව කළ ගෙවීම බැංකු ප්‍රකාශයට හර කරලා තියෙනවා. අපේ බැංකු ගිණුමට අපි බැර කරගෙන නැහැ. මොකද අපි දන්නේ නැහැ ඒවා ගෙවුවද කියලා. දැනගන්න වෙන්නේ ඊළඟ මාසේ. අන්න ඒ නිසා බැංකු ප්‍රකාශයේ හර පැත්තේ එක ඉතුරු වෙනවා. ඊළඟ බැංකු ගාස්තු. දැන් සාමාන්‍යයෙන් බැංකු ආය කරන දේවල්. බැංකු ගාස්තු ගන්නවා, චෙක් පොත් ගාස්තු ගන්නවා, අයිරා පොලි ගන්නවා. දැන් පුතෙක් අහලා දරුවෙක් අහලා තියෙනවා ප්‍රශ්නයක්. සර් බැංකුවේ තියෙන නැත්තම් බැංකු ප්‍රකාශනයේ තියෙන හරශේෂය වගකීමක් නේද කියලා. ඔව්. අපි ඒකට කියන්නේ පුතේ බැංකු අයිරාව කියලා. අපි ඉදිරියේදී ඒක කියලා දෙනවා අයිරාවක් සහිත බැංකු සැසඳුම් හිටන් හදන්න තියෙනවා. ඒ කියන්නේ බැංකුවේ තියෙන ශේෂයේ ඉක්මවා චෙක්පත් මගින් ගෙවීම කිරීමට ගිණුම් හිමියට අවස්ථාවක් දුන්නාම බැංකුවේ තියෙන ශේෂයේ ඍණ පැත්තක් යන්නේ. අවාසිදායක පැත්තක්. ඒක වගකීමක්. අන්නේ අයිරාවක් තියෙන වෙලාවක බැංකුව අපෙන් පොලියක් අය කරනවා. ඒ පොලි මුදලත් බැංකු ප්‍රකාශයට එයා හර කරනවා. හැබැයි ඒක අපිට දැනගන්න වෙන්නේ බැංකු ප්‍රකාශනය අපි ගාවට ආවට පස්සේ. ඊළඟ මාසෙන් දැනගන්න වෙන්නේ. ඒතර බැංකු ගිණුමේ සටහන් වෙන්නේ ඊළඟ මාසෙ. ඔන්න ඔය ගනුදෙනු. බලන්න බැංකු ගිණුම් ප්‍රකාශනයේ හර වෙලා බැංකු ගිණුමට බැර වෙලා නැහැ. ඊළඟට අවසාන එක්කනා. බලන්න ওই විදිහට මේ ඔයාගේ ස්ක්‍රීන් එකේ තියෙනවා බැර වෙලා තියෙනවා බැංකු ප්‍රකාශයට. නමුත් අපේ බැංකු ගිණුමට හර වෙලා නැහැ. මොකද්ද? මෙන්න මේක. ණයගැති ඍජු ප්‍රේෂණ. මේක කියන්නේ ණයගැති ප්‍රේෂණ. ණයගැති ඍජු ප්‍රේෂණ කියලාත් කියනවා 11000ක්. කාට හරි පුළුවන් ද කියන්න ණයගැති ප්‍රේෂණ නැත්තම් ණයගැති ඍජු ප්‍රේෂණයක් කියන්නේ මොකද්ද කියන්න බලන්න මම පුතාලා කවුරු හරි කෙනෙක්. කියන්න බලන්න දන්න කෙනෙක්. ණයගැති ඍජු ප්‍රේෂණයක් කියන්නේ මොකක්ද? ඍජුවම ව්‍යාපාරයේ ජංගම ගිණුමේ තැන්පත් කරනවා නම් වටිනාකම්. කවුද තැන්පත් කරන්නේ පුතේ? ගනුදෙනු කරුවා. ඔව්. ව්‍යාපාරයේ ණයට විකුණුම් තුලින් බිහි වෙනවනේ පුතේ ණයගැති කියලා වත්කමක් ඔයාලා දන්නවනේ. ඒ ණයගැතියන්ගෙන් අපිට මුදල් ලැබෙන්න තියෙනවා. හිතන්නකො සිරිපාල කියන මිනිස්සයාට අපි රුපියල් 20000ක භාණ්ඩ තොගයක් ණයට විකුණවුවා. සිරිපාල අපිට රුපියල් 20000ක් ගෙවන්න බැඳිලා ඉන්නවා. සිරිපාල මොකද කරන්නේ? එයා අපේ accounts numberේ ඉල්ලගෙන එයා කොහෙන් හරි මුදල් තැන්පත් කරනවා අපේ බැංකුවට ඍජුවම. ඒතර අපිට සල්ලි දුන්නේ නෑනේ සිරිපාල අතට. ඒ නිසා අපි දන්නේ නෑ. අපිට ඕක දැනගන්න වෙන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ තමයි ආන් අපේ ගිණුමට සල්ලි තැන්පත් වෙලා කියලා අපි දන්නේ. එතකොට ඊළඟ මාසේ තමයි අපි ඒක දැනගන්නේ. හැබැයි බැංකු ගිණුමට බැංකු ප්‍රකාශයට බැංකුව ඒක සටහන් කළා. බැංකු ප්‍රකාශයට බැංකුව විසින් මේ වටිනාකම බැර කරලා. නමුත් අපිට ඒක හර කරන්න වෙන්නේ අපේ බැංකු ගිණුමේ කොහෙද? කවදද? බැංකු ගිණුමේ අපිට හර කරන්න වෙන්නේ පුතේ ඊළඟ මාසේ. අන්න ඍජු ප්‍රේෂණ ණයගැතිය ඍජුවේම ව්‍යාපාරයේ මුදල් නැත්නම් ව්‍යාපාරයට ගෙවන්න ඕන මුදල් ණයගැතිය අපේ බැංකු ගිණුමේ තැන්පත් කරනවා. ඔන්න ඔය ගනුදෙනු අපි බැංකු ගිණුමේ සටහන් වෙන්නේ ඊළඟ මාසේ. එතකොට ඔන්න ඔයාට දැන් තේරෙන්න ඕන වර්ග 4ක වැරදි තියෙනවා. ඒ වැරදි දෙකෙන් මම පුතාලා කියන්නේ මේ අවසානයේ කියපු වැරදි දෙක
කාගේ පැත්තෙන් මෙච්ච අඩුපාඩුද? ව්‍යාපාරයේ ව්‍යාපාරය. පැත්තෙන්ද? ඔව්. ව්‍යාපාරයේ පැත්තෙන් මෙච්ච අඩුපාඩු නේද? අපිනේ සටහන් කළ නැත්තේ පුතේ. බැංකුව මේක හර කරලා අපි බැර කරලා නැහැ. බැංකුව මේක බැර කරලා අපි හර කරලා නැහැ. අපේ පැත්තෙන් වෙච්ච අඩුපාඩු. මේ උඩ දෙකේ තිබ්බේ පුතේ බැංකුව පැත්තෙන් වෙච්ච අඩුපාඩු. දැන් ඔන්න අපි වැරදි හොයාගත්තා. අපි දැන් වැරදි හොයාගෙන ඉවරයි. දැන් ඊළඟ පියවරට යනවා. පුතේ මේන් අහගන්න. ඊළඟ පියවර තමයි සංශෝධිත බැංකු ගිණුම අපි හදනවා. මම පුතාලා හොඳට අහගෙන ඉන්න. සංශෝධිත බැංකු ගිණුම අපි හදනවා. අපි මේකට කියනවා පුතේ සංශෝධිත බැංකු ගිණුම. සංශෝධිත බැංකු ගිණුම. දැන් මොකද්ද මේ කරන්න යන්නේ? අපි අපේ වැරදි හදාගන්නයි යන්නේ. දැන් බැංකුවේ වැරදි අපිට හදන්න බෑනේ පුතේ. ඒක බැංකුව හදාගන්න ඕන. ඒක අපිට කරන්න බෑ. අපේ ව්‍යාපාරයක් නෙමෙයිනේ. ඒක බාහිර ආයතනයක්. හැබැයි අපේ පැත්තෙන් මෙච්ච අඩුපාඩු ටික අපිට හදාගන්න පුළුවන්. එහෙනම් ඔයා කියන්න බලන්න. දැන් ඔන්න බැංකු සංශෝධිත බැංකු ගිණුම කියන්නේ අපි බැංකු ගිණුම දැන් සංශෝධනය කරන්න යනවා. එතකොට පුතේ මේකේ අපි ශේෂය ඊගේ කියලා ගන්නවා. ඒ කවදා තියෙන ශේෂයද දන්නවද? අපි හිතමු ජනවාරි 31 මාසේ අවසානයේ තියෙන ශේෂය ගන්න. මෙතෙන්න ගන්නවා. මේක තමයි සංශෝධනය කරන්න හදන්නේ. දැන් කවුරු හරි දරුවෙක් කියන්න බලන්න අපි මේ සංශෝධිත බැංකු ගිණුම හදද්දී මේකට ගලපන්න ඕන කුමන වැරදිද? ඒ කියන්නේ 1 2 3 4 කියන වැරදි අතරින් වැරදි වර්ග දෙකයි ගලපන්න වෙන්නේ. කීයයිද? 3 4 very good. තුන්වෙනි වැරද්ද සහ හතරවෙනි වැරද්ද තමයි පුතේ ව්‍යාපාරයේ පැත්තෙන් මුනේ. අනිත් දෙක 1යි 2යි බැංකුව පැත්තෙන් උනේ. එහෙනම් තුන්වෙනි වැරද්දේ හතරවෙනි වැරද්දේ තිබ්බු දේවල් ටිකක් මතක් කරන්න බලන්න. ඔන්න තුන්වෙනි වැරද්දේ තිබ්බ පුතේ ස්ථාවර නියෝග මත ගෙවීම සහ බැංකුව කරන විවිධ අය කිරීම. බැංකු ගාස්තු, චෙක්පත් ගාස්තු. එතකොට ඒවා තුලින් වෙන්නේ ශේෂය අඩු වෙන එකක්නේ. ඒතර අපේ ශේෂය අපි අඩු කරනවා කියන්නේ අපි මේකට බැර කරන්න ඕන. එහෙනම් අපි මේකට බැර කරනවා පුතේ ස්ථාවර නියෝග මත ගෙවීම. ඒක ගොඩක් ඒවා තියෙන පුළුවන් රක්ෂණ ගාස්තු, විදුලි ගාස්තු ඒ ඔක්කොම මේකට බැර කරනවා. ඊළඟට බැංකු ගාස්තු, බැංකු ගාස්තු, චෙක්පොත් ගාස්තු, චෙක්පොත් ගාස්තු, අයිරා පොලි ඔන්න ඔය කියන දේවල් අපි මේකට බැර කරනවා. ශේෂය අඩු වෙන ඒවා. අපි අඩු කරගෙන නැහැ. ඔන්න දැන් අඩු කරනවා. ඊළඟට හතරවෙනි වැරද්ද තියෙන පුතේ ණය ගැති ඍජු ප්‍රේෂණ. ණය ගැතියන්ගේ මුදල් ලැබෙද්දි පුතේ අපේ ශේෂය වැඩි වෙනවනේ. දැන් වැඩි වෙලා නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕන? අපේ බැංකු ගිණුමට මේ ණය ගැති ඍජු ප්‍රේෂණ හර කර ගන්න ඕන. එහෙනම් මේකට හර කරනවා අපි ණය ගැති ප්‍රේෂණ. ණය ගැති ප්‍රේෂණ හර කරනවා. ඔන්න දැන් අපි අපේ වැරදි හදලා ඉවරයි. අපේ වැරදි හදලා ඉවරයි. දැන් නැවත මේ බැංකු ගිණුම ශේෂය කරනවා. ශේෂය කළා සංශෝධිත ශේෂය පහළට ගේනවා. ඒකලා මේ පැත්තෙන් සංශෝධිත ශේෂය ඉහළට ගේනවා. ඔන්න අපේ ඊළඟ පියවර කළා අපි සංශෝධිත බැංකු ගිණුම සකස් කළා. සංශෝධිත බැංකු ගිණුම සකස් කළා. මම ඔයාලට ඒක පෙන්නුවොත් දැන් බලා ගන්න අර ගාන අහපව මම මුල ඉඳලම ඉදිරියේදී පෙන්නන්නම් අහපව සැරයක්. දැන් මේක දිහා හොඳට බලා ගන්න මේ සංශෝධිත බැංකු ගිණුම කොහොමද පිළියෙල කරන්න කියලා. දැන් බලා ගන්න. මේ තියෙන සංශෝධිත බැංකු ගිණුම. පුතාලට පේනවා ඇති මේ සංශෝධිත බැංකු ගිණුම සංශෝධිත කියලා තියෙනවා. ශේෂය ඊගේ කියලා තියෙනවා 31000ක්. බලන්න මෙයා මේකට හර කරලා ණය ගැති ප්‍රේෂණ තිබ්බ 11000. මෙතන තිබ්බ බැංකු ණය වාරික ගෙවීම කියලා ස්ථාවර නියෝග මත. බැංකු ගාස්තු බැර කරලා තියෙනවා. ඒකලා ශේෂයේ පාගේ කියලා මෙන්න හර පැත්තෙන් ශේෂයේ ඊගේ කියලා අරන් තියෙනවා. මම පුතාලට පැහැදිලි ඇති බැංකු සංශෝධිත බැංකු ගිණුම
අපි හදනවා. ඔන්න ඊළඟ අවසාන පියවරට අපි එන්න හදන්නේ. අවසාන පියවර තමයි පුතේ බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළිල කිරීම. අන්න දැන් බලා ගන්න මේ පැත්ත. අපේ වැඩේ ඉවරයි එතනින්. අද දවසේ අපි ඉගෙන ගන්න මාතෘකාවට ඇවිල්ලා ඉවරයි. බලන්න වාට තේරුන්නේ නැත්නම් කියන්න ඕන. ඔන්න බලා ගන්න අපි අවසානට අපේ ඉලක්කයට ආවා. ඒ තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනය අපි හදනවා. මෙහෙ බලන්න හැමෝම. මේකට තමයි අපි කියන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. දැන් ඒක හදන්නේ මෙහෙමයි පුතේ. අපි මේකේ උඩටම ගන්නවා සංශෝධිත බැංකු ශේෂය. සංශෝධිත බැංකු ශේෂය ගන්නවා. සංශෝධිත බැංකු ශේෂය මෙතෙන්ට අරගෙන ඒක ගන්න පුතේ අර සංශෝධිත බැංකු ගිණුමෙන් ගන්නෙ. අර ශේෂයේ ඊගේ කියලා ගත්තේ හර පැත්තෙන් සංශෝධිත බැංකු ශේෂය. ඒක මෙතෙන් උඩට ගන්නවා. ඒකලා මේකට එකතු කළා අඩු කළා කියලා ලියා ගන්න. දැන් එකතු කරන්නේ මොනවද අඩු කරන්නේ මොනවද? ඔන්න මතක තියාගන්න කවුරු හරි මේ පාඩම මීට කලින් නිකමට හරි අහලා තියෙනවා නම් එකතු කරන්නේ මොනවද කියලා කියන්න බලන්න. බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත. බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. වෙන අදහසක් තියෙනවද කාට හරි? හරි මේම හිතන්න. දැන් දන්න අය ඉන්නව නොදන්න අය ඉන්නවා. පුතේ දැන් අපි නිකන් පටලවන්නේ කටපාඩම් කරගත්තත් මේක හදන්න පුළුවන්. අපි දැන් දන්නවා පුතේ ඔයාලගේ බැංකුවේ වාසිදායක ශේෂය වැඩි වෙන්නේ තැන්පතු තුලින්ද බැංකුවට ගෙවීම් කිරීම තුලින්ද? කවුරු හරි කියන්න බලන්න වාසිදායක ශේෂය වැඩි වෙන්න බලපාන්නේ නිකුත් කිරීමක් කරද්දිද තැන්පත් කිරීමක් කරද්දිද? තැන්පත් කිරීමක් අන්න හරි තේරුම් ගත්තා. තැන්පත් කිරීමක් කරද්දි තමයි පුතේ බැංකුවේ වාසිදායක ශේෂය වැඩි වෙන්නේ. නිකුත් කිරීමක් කරද්දි බැංකුවේ වාසිදායක ශේෂය අඩු වෙනවා. එහෙනම් මෙහෙමයි. දැන් අපි හොයන්න යන්නේ මේකේ අවසාන ප්‍රතිඵලය පුතේ. මම ඒක කියපුවාම සමහරවිට අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි හොයන්න යන්නේ පුතේ බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂය තමයි හොයන්න යන්නේ. බැංකු ප්‍රකාශයට අනුව තියෙන ශේෂය තමයි හොයන්න යන්නේ. එතකොට අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය උඩට අරගෙන මේකට එකතු කරනවා පුතේ කටපාඩම් කරන්න. නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත්. නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් තමයි එකතු කරන්නේ. එකතු කරලා ලැබෙන උත්තරේ එනවනේ. ආන් ඒකෙන් අඩු කරන්න පුතේ තැන්පත් කළත් නිස්කාශනය නොවූ චෙක්පත්. ඒ කියන්නේ පුතේ අපි ගැලපුවේ අර පළවෙනි වැරද්දයි දෙවෙනි වැරද්දයි. ඒ කියන්නේ බැංකුවේ වැරදි දෙක තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයට අපි ගලපන්නේ. ඒ වැරදි දෙක විතරයි. එහෙනම් කටපාඩම් කරගන්න ඒත් හැදුවේ හැකි මේක සංශෝධිත බැංකු ශේෂය අපි උඩට ගන්නවා එකතු කරනවා නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් අඩු කරනවා තැන්පත් කළත් නිස්කාශනය නොවූ චෙක්පත්. ඒ ගැලපීමෙන් පස්සේ මෙන්න මෙතෙන් එන උත්තරේ බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂය විය යුතුයි. ඒ කියන්නේ ජනවාරි 31ට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වෙන්න ඕන. ඒක තමයි බැංකු සැසඳුම් ප්‍රකාශනයේ පාඩමේ අවසානය. මට කියන්න මයි පුතාලාට කාට හරි තේරුන්නේ නැද්ද කියලා? කොතනද තේරුන්නේ නැත්තේ කියන්න මං කියලා දෙන්න. අනිත් අයගෙන් වැඩක් නැහැ. ඒ වගේම මට කියන්න තේරුණාද කියලා හොඳට. මට ඒකත් වටිනවනේ. තේරුණාද පුතේ? ඔව් සර්. හොඳට තේරුණා. හරි. එහෙනම් දැන් ඔයාට කලින් අපි දීපු අර ගාන හදපු එකේ බලන්නකො පියවරෙන් පියවර මම ඔයාලට කියලා දෙනවා ඒක ආපු විදිය. ඔන්න ඔයාලගේ ස්ක්‍රීන් එකේ දිහා බලන් ඉන්න අර හදපු ගානේ ඔන්න බලන්න පියවරෙන් පියවර ඒ උත්තරේ ගත්ත විදිය මම දැන් ඔයාලට කියලා දෙනවා. අපි පුතේ මේ තියෙන්නේ
ඉස්සරවම ඔයාගේ මෙතන මම පෙන්වුවේ මේ බැංකු ප්‍රකාශයේ බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශය. ඒ ගැන ඔයා ඉගෙන ගත්තා. ඊළඟට බලන්න ඔයා මොකද කරේ? ඔයා පුතේ මේක මෙතනින් ආවා අපි මෙන්න මෙතෙන්. ඔන්න ශේෂ දෙක අපි කතා කරා සංසන්දනය කරන්න. ඒකෙදි මයි පුතාලා මේ බලන්න. ශේෂයේ ඊගේ කියලා බැංකු ගිණුමේ තිබ්බේ 15000ක්. ඒක මේකේ ශේෂයේ ඊගේට සමානයි. ඒක ගැටලුවක් නෑ. නමුත් බලන්න ශේෂය ඊගේ කියලා අවසාන ශේෂය මෙතන තියෙන පුතේ 31000, මෙතන තියෙන 23000. දැන් ඔන්න ශේෂයන් දෙක අතර වෙනස් වීම වලට බලපාන හේතු හොයන්න මේ දෙක සංසන්දනය කළා. බලන්න මේ පියවර ටික මතක තියාගන්න. මේ බැංකු ගිණුමේ හර පැත්තේ අගයන් බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ අගයන් සමග සංසන්දනය කරනවා. බැංකු ගිණුමේ බැර පැත්තේ වටිනාකම් බැංකු ප්‍රකාශනයේ හර පැත්තේ වටිනාකම් සමග සංසන්දනය කළා. හරිනේ? දැන් ඊළඟට මොකද්ද කරන්න යන්නේ බලන්න. ඊළඟට අපි කිව්වා සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න කියලා. මේ බලන්න සංශෝධිත බැංකු ගිණුම. ශේෂයේ ඊගේ කියලා තිබ්බේ බැංකු ගිණුමේ 31000යි. සංශෝධිත බැංකු ගිණුම හදද්දි මං කිව්වා අපේ පැත්තෙන් වෙච්ච වැරදි ගලපන්න කියලා. එතකොට ණයගැති ඍජු ප්‍රේෂණ හර කරන්න ඕන. හර වෙලා නැහැ අපේ ගිණුමට. බැංකු ණය වාරික ගෙවීම කියන්නේ ස්ථාවර නියෝග මත ගෙවීම බැර කළා. බැංකු ගාස්තු අන්න බැංකුව අය කරපු දේවල් අපි දැන් සටහන් කළා. ඊට පස්සේ මෙන්න ශේෂයේ ඊගේ ආවා සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 21000. ඒක තමයි පුතේ මෙතෙන් එන්න ඕන. ඒක තමයි ඔයාගේ බැංකු සැසඳුම් ප්‍රකාශනයේ උඩට මෙන්න ඕන. බලන්න ඊළඟට අපි බැංකු සැසඳුම් ප්‍රකාශනය හදන්න ගිහපුවාම මේ බලා ගන්න මේ බැංකු සැසඳුම් ප්‍රකාශනය දිහා බලන්න. මේකේ තියෙනවා ඔයාගේ ශේෂයේ ඊගේ කියලා තියෙනවා. නැත්තම් සංශෝධිත බැංකු ශේෂයේ තියෙනවා අර 21000. ඊළඟට එකතු කළා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් නිකුත් කළත් ඉදිරිපත් නොකළ චෙක්පත් 16000ක් එකතු කළා. 37000ක් ආවා. ඊළඟට අඩු කරනවා නිෂ්කාශනයේ නොවූ චෙක්පත් තැන්පත් කළා. අන්න 14000. දැන් එනවා නේද 23000. මේ 23000 නේද බැංකු ප්‍රකාශනයේ මතක තියාගන්න. බැංකු ප්‍රකාශනයේ අවසානයේට තියෙන ශේෂය. බලා ගන්න අපි නිකමට ගියොත් එහෙම ඔයාට මතක නැත්තම් මේ බලන්නකො බැංකු ප්‍රකාශනයේ අවසානයේ තිබ්බ ශේෂය හොඳට බලන්න 23000 නේද තිබ්බේ. මේෙන් බලන්න. මෙතන 23000 තියෙන්නේ මේ. ආන් ඒක තමයි අපි 23000 විදියට ගත්තේ පුතේ. මෙන්න මෙතන තියෙන ශේෂය තමයි එන්න ඕන. මේ බැංකු ප්‍රකාශනයේ අවසානයේ තියෙන ශේෂය මේ 7.31ට 23000. දැන් මං හිතනවා තේරුණා කියලා ඔය දරුවන්ට බැංකු සැසඳුම් ප්‍රකාශනය පිළියෙල කරන විදිය. මම පුතාලට තේරුණාද? කියන්න. හොඳටම තේරුණාද? ඔව් සර්. හරි. එහෙනම් අපි දැන් ගානක් හදමු. එතකොට මම තවත් සාර්ථකයි. මේ ගාන දැන් ඔයා හදන්න ඕන මං උත්තර දෙන්න කලින්. එහෙනම් ලියා ගන්න කොලයක් අරගෙන මේ පොඩි ගාන ඒක හදපුවාම අපේ පාඩම ඉවරයි. ඊට පස්සේ අපි අභ්‍යාස ටිකක් කරමු. හරි ලියා ගන්න පුතේ මේ ගාන. අපි ලියමු. කමල්ගේ ව්‍යාපාරයේ කමල්ගේ ව්‍යාපාරයේ 2020 දිනට 1.31 දිනට බැංකු ගිණුමට අනුව ශේෂය රුපියල් ලක්ෂයක් විය. එය බැංකු ප්‍රකාශයට අනුව
බැංකු ශේෂයට සමාන නොවිය. බැංකු ප්‍රකාශයට අනුව බැංකු ශේෂයට සමාන නොවිය. සමාන නොවිය. වෙනසට බලපෑ හේතු පහත වේ. වෙනසට බලපෑ හේතු පහත වේ. අපි පහලට හේතු ටික ලියමු. පළවෙනි එක ලියන්න. තැම්පත් කළත් නිස්කාශනයේ නොවූ චෙක්පත් නිස්කාශනයේ නොවූ චෙක්පත් 30000යි. තැම්පත් කළත් නිස්කාශනයේ නොවූ චෙක්පත් 30000යි. ඊළඟ එක නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් 20000යි. බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් 20000යි. ඊළඟට ණයගැති ඍජු ප්‍රේෂණ 50000යි. ණයගැති ඍජු ප්‍රේෂණ 50000යි. ණයගැති ඍජු ප්‍රේෂණ 50000යි. ඊළඟට බැංකු ගාස්තු 5000යි. බැංකු ගාස්තු 5000යි. ඊළඟට ස්ථාවර නියෝග මත ගෙවීම් 10000යි. ස්ථාවර නියෝග මත ගෙවීම් 10000යි. පළවෙනි ප්‍රශ්නේ සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න. සංශෝධිත බැංකු ගිණුම පිළියෙල කරන්න. දෙවෙනි ප්‍රශ්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කර බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කර බැංකු ප්‍රකාශයට අනුව පැවති ශේෂය සොයන්න. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය සොයන්න. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය සොයන්න. හරි. විනාඩි 10ක් උපරිම දෙනවා. ගාන හදන්න බලන්න. ණයගැති ප්‍රේෂණ කීයද පුතේ තියෙන්නේ? අපි හර කරන ණයගැති ප්‍රේෂණ කීයද? 30000යි. එතකොට බැර කරලා ඇති බැංකු ගාස්තු කීයක් දුන්නද? 5000යි. ඊළඟට ස්ථාවර නියෝග මත ගෙවීම් 10000යි. හරි. ඔච්චරයි බැංකු ගිණුමට එන්න ඕනේ සංශෝධිත එකට. එතකොට ශේෂය එන්න ඕන මේ පැත්තේ 130000යි. මේ පැත්තේ 130000 දාන්න මෙහිම. එතකොට ශේෂයේ පාගය කියලා එනවා හර බැර පැත්තෙන්. එතන 15000 කියන්නේ 115000. මේ පැත්තෙත් 115000ක් ශේෂයේ ඊගේ කියලා එනවා. ඒක නේද පුතේ ආවේ? ඔව් සර්. හරි. දැන් සංශෝධිත බැංකු ශේෂය මෙතන දාන්න 115000 එකතු කරන්න නිකුත් කළත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරන්න. නිකුත් කළා. කීයක් තියෙනවද පුතේ?
නිකුත් කළත් ඉදිරිපත් නොවුණු චෙක්පත් කීයක් තියෙනවද? 20000යි. 20000යි. එතකොට මෙතන 1,35,000ක් එනවා එකතුව. අඩු කරන්න තියෙනවා තැම්පත් කළත් නිෂ්කාශනය නොවූ චෙක්පත් කීයද? 30000යි. 30000යි. එතකොට පුතේ මේකෙන් 30000ක් අඩු කරපුවාම 1,05,000 තමයි උත්තරේ එන්න ඕන බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. ඔච්චරයි. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය එන්න ඕන 1,05,000. හරි. එහෙනම් පුතේ මම හිතනවා අදට ඔයාට ඔය සාකච්ඡාව ප්‍රමාණවත්. මගේ අරමුණ උනේ බැංකු සැසඳුම් ප්‍රකාශනය කියන එක කියලා දෙන එක. මම හිතනවා ගොඩක් අයට හොඳටම තේරුණා. ගැටලු තියෙන ළමයි ආයේ මට කතා කරලා හරි අහන්න. ඊට පස්සේ ඔයාගේ ওই 10 වසර පොතේ තියෙන අභ්‍යාස සියල්ල ඔයා හදන්න. ඊට පස්සේ අපිට ඉදිරියේදී විභාග ප්‍රශ්න සාකච්ඡා කරද්දී තව ගණිතමය ගැටලු රාශියක් මේකෙන් සාකච්ඡා කරන්න පුළුවන්. ආයෙත් දවසක අපි හම්බෙමු පුතේ. ඊළඟ පාඩම සාකච්ඡා කරන ගැනුන් ජර්නල්, විකුණුන් ජර්නල්, පොදු ජර්නල්, ඊළඟට වැරදි නිවැරදි කිරීම, ශේෂ පිරික්සුම, ඒ සියලු දේ අපි සාකච්ඡා කරනවා. පියවරෙන් පියවර ඔක්කොම පාඩම් ටික කරගෙන යනවා. ඒ වගේම මේ පාඩමෙත් වීඩියෝ එකක් ඔයාට හම්බෙවි. දන්න හැමෝටම කියන්න මේ වීඩියෝ එක හරි බලලා ඒ පාඩම් ටික ආවරණය කරගන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන් ළමයි. ආයෙ